හොඳයි. අවසරයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව. දිගු කලක් නිතිපතා සිදු කරන බැවින් සක්මන යම් ආකාරයක පහසු බවක් දනවයි. පාදයන්හි දැනීම් කයේ විවිධ නැවත කියවනම් ස්වාමීන් වහන්ස. දිගු කලක් නිතිපතා සිදු කරන බැවින් සක්මන යම් ආකාරයක පහසු බවක් දනවයි. පාදයන්හි දැනීම් කයේ විවිධ ස්ථානවල දැනීම් ඉක්මවා ගොස් සිතට යොමු වී ගොරෝසුවට දැනුණ දේ සියුම් වේ. බාහිර ශබ්දවලට යයි. නැවත කුමන හෝ කායික වේදනාවකට එනවා. දැනුවත්ය. කිසිම පීඩාවක් කරදරයක් නැත. සක්මන ගැන තියෙන දැනීම ඉවත් වෙමින් යනවා. වලලු කර ආසන්නව දැනීම ඒකරාශී වෙනවා. එතන පමණයි හරියටම ඒ අවස්ථාවේදී දැනීම ප්‍රකට වන්නේ. හරිම සැහැල්ලුයි. කය නිදහස්. මම කියා ගත්තා වූ කෙනාත් නිදහස් ලෙසයි දැනෙන්නේ. උණුසුමක් ගෙල ආසන්නයෙන් පිට වෙනවා. තව මොහොතකින් සිසිලසක් දැවටෙනවා. වෙනස් වීම ආරම්භයා ඒවා බලමින් ඇවිදිනවා. සමහර වේලාවට සතිමත් වීමේදී ලබන දේවල් මතක නැහැ. මතකයට නංවන්නත් බෑ. එයත් වෙනස් වීමට යටත් බව දනිමි. හොඳටම සක්මන තියුණු වූ විට සක්මන සහ මමත් අතර වෙනසක් නැත. සම්පූර්ණයෙන්ම කය මත ඉන්නවා. දුරස්ත වැඩමුළු නැති වුණත් ඔබ වහන්සේලා දෙසූ දහම් හඬට කන් දෙනවා. ඒවා අසා සිටිනවා. මහත් වූ සතුටක් ඇතිවන්නේ යුද්ධ බිමට ගිය රණකාමියෙකු ලෙසයි. මෙවැනි වැඩමුළු තිබීම අපට මොටිවේෂන් එකක්, පොසිටිව් පැටර්න් එකක්. මේසා ප්‍රයෝජනවත් ලැබුවාදයි කියා නිම කළ නොහැක. උපදෙස් පතමි. එබැවින් ඔබ වහන්සේලා සියලු දෙනාටම සංවිධායක මඩුල්ලට පින් සිදු වේවා. නිවනින් සැනසේවා. මම හිතන්නේ ලියපු කෙනා මේ අනිත්‍යතාවය වෙනස් වීම පිළිබඳව බාර ගන්න මෝරච්ච මනසත් බිල තියෙනවා. ඒක නිසා සක්මනේ මුලින් විස්තර පේනවා. පස්සේ ක්‍රමෙන් නොදැනී ගිහිල්ලා වලලු කරේ විතරයි. ඊට පස්සේ නිකම්ම සක්මන gediya pitimma සක්මන් කරන බතිය කියන එක ලස්සන ලියවිලා තියෙනවා. ඉතින් ඒක තමයි කමටන් සුද්ධ කළත් අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා මේ විදිහට සක්මන වැඩියෙන් පහසුවක් දැනෙනවා කියන එකත් හොඳයි. නමුත් මේක තව ගැඹුරු වෙනවා සක්මනේ පස්සේ පරියන්කයට ගියාම. වෙනස් වීම වෙන්න පුළුවන් මොනම දෙයක්වත් නොවිය යුතුයි කියලා හිතන්න එපා. ඊට පස්සේ ගිහලා පරියන්කයට කියලා බලන්න. එතකොට අර ફોකස් එක තවත් වැඩි වෙනවා. ඒ කියන්නේ ඒකාග්‍රභාවයේ ඒක අරමුණකට යනවා. මේ වගේ යමක් කරමින් නෙවෙයිනේ බලන්නේ. නොකරමින් සිද්ධ වෙන දිහක්. ඒ නිසා වැඩේ හොඳට යනවා. ඒක වෙන්න ඇතුළේ අවසාන වාක්‍ය 4-5ක් ලිව්වේ මේ බොහොම සතුටකින් යුද බිමක ඉන්න කෙනෙක් වගේ වැටෙනවා කියලා. ඒ වගේ අර භාවනාවෙන් ඇති වෙන දේවල්, ඒ වගේ ලස්සන ධෛර්යකුත් තියෙනවා, කාව්‍යමය ගතියකුත් තියෙනවා. ඒ වගේ ප්‍රකාශ නොකර ඉන්න බෑ කාටවත්. ඒ නිසා අපි වැඩ කරගෙන යනකොට ඔක්කොමලා එකම අදහසේ, එකම හිතේ, එකම පවුලේ අය වගේ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ කට්ටිය අනිකට ආදතයක් වෙන විදිහට නිතිපතා කරන්න, යෝගෙන් පරියන්කේට වාසිය ගන්න අරගෙන මේ වෙන ඕනෙම දෙයකට ඉඩ තියලා ගියොත් සිද්ධ වෙන දේ අපි හිතලා කරන දෙයට වැඩිය හොඳයි. එච්චරයි කියන්න තියෙන්නේ. දෙවන වාර්තාව ගෞරවනීය ස්වාමීන් වහන්සේ පර්යංක භාවනාව. මම 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් වෙමි. අද දින මම මෙම කමඨහන් වාර්තාව ලියන්නේ පර්යංක භාවනාව පිළිබඳවයි. ප්‍රථමව මම ඉඳ ගැනීමට සුදුසු තැනක් තෝරා ගත්තා. ඉන්පසු මම කයට හිත ගත්තා. එවිට මට කුෂන් එකේ තද ගතියත් ෆෑන් එකේ සීතලත් තේරුණා. එමෙන්ම මගේ සිරුර පිරමීඩයක් වගේ තියෙනවා කියලා මට තේරුණා. ඉන්පසු මගේ හිත ආනාපානයට යොමු වුණා. භාවනාව ආරම්භයේදී ආශ්වාස හුස්ම හා ප්‍රශ්වාස හුස්ම තේරුණ නමුත් ආශ්වාස හුස්ම වලට වඩා ප්‍රශ්වාස හුස්මවල දැනීම අඩු බව මට තේරුණා. එමෙන්ම ආශ්වාස හුස්ම දීර්ඝ බවත් ප්‍රශ්වාස හුස්ම කෙටි බවත් මට තේරුණා. එමෙන්ම ආශ්වාස හුස්ම සීතල බවත් ප්‍රශ්වාස හුස්ම රස්නේ බවත් ආශ්වාස හුස්ම රළු බවත් ප්‍රශ්වාස හුස්ම සියුම් බවත් මට තේරුණා. එමෙන්ම හුස්ම අතර තත්පර 2ක හා 3ක විරාමයක් තිබූ බව මට තේරුණා. භාවනාවේ මැද හරියේදී ආශ්වාස ප්‍රශ්වාස හුස්මවල දිග කෙටි බව තේරුම් ගැනීමට නොහැකි වනසේ හුස්ම රැල්ල සියුම් බව මට තේරුණා. එවිට මට හුස්මවල දිග කෙටි බවද සීතල හා උණුසුම දැනුනේ නැත.
භාවනා කරන අතරතුරදී සිත වෙනත් අරමුණු කරා ගිය අතර නැවත සිත පැමිණියා කියලා තේරුණා. ආශ්වාස හුස්ම දැනීම නිසාය මෙය උනේ. මෙසේ විනාඩි 30ක කාලයක් භාවනා කර එතනින් පිටව ගියා. මීට සති පාසල් සිසුවියක් පියුමි පඹසරා. මේ බවතරා අවුරුදු 9 දී ලියන්නේ අනේ අවුරුදු 9 5ේදී 7ේදී 8ේදී මේ තරම් ලියන තරම් දක්ෂ වුණා නම් කොච්චර ලස්සනද ඒ තරමටම මේක පොඩි දරුවන්ට වැටහෙනවා. ඉතින් ආයේ දවස්වල කියලා දුන්න නැතුව ඉතින් අපේ වැරද්ද තමයි. කෙසේ නමුත් මේ හොයා මේ දුරස්ත වැඩ පිළිවෙලට සම්බන්ධ වෙන එකට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මට හම්බුණා පබසරා හම්බෙලා කතාත් කරා. ඉතින් මේ වාර්තාව හරීම පිරිසුදුයි. ඉතින් ඒක නිසා ඒ වගේ තොරතුරු නිතරම වගේ ලියන්න ඒ වගේ පොඩි උන් ලියලා තියෙනවනේ ඒකෙන් පටන් අරගන්න ප්‍රශ්න කියවන එක නා. එතකොට කාටත් වගේ ආදර්ශයක් දෙනවා. මේ හුස්ම දෙකක් අතරමැද කෑල්ල ඒ අතර වෙනස ඇති බව නැති බව ඒවා පිළිබඳව ඒ විස්තරය අපි හිතන්නේ ඒ වයසේ ළමයෙකුට හිතා ගන්න බැරි වෙයි කියලා. මම ඉතින් හිතන දේවල් නෙවෙයි පේන දේවල්, වැටහෙන දේවල්. හැබැයි මේ දක්ෂකම තියෙන්නේ ලියනකමේ. ඒක ලියන්න හිතෙනවා. ඒ නිසා අපි තවත් උනන්දු කරවන්න ඕනේ. පරියන්කේ වගේම සක්මනත් බලලා තාම අපිට විස්තර ලියන්න උනන්දු කරන එක විතරයි කරන්න තියෙන්නේ. ඒක මම හිතන්නේ අපි කෙරුවේ නැතත් පබසරා වැඩි කරනවා. අපිත් එක දිගටම සම්බන්ධ වෙන්න කියන එක විතරයි මම මතක් කරන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. එයගේ සක්මන් භාවනා වාර්තාව වෙනස් වාර්තාවක් විදිහට ලියා තියෙනවා ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මම 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් වෙමි. අද දින මම මෙම කමඨහන් වාර්තාව ලියන්නේ සක්මන් භාවනාව පිළිබඳවයි. ප්‍රථමව මම සක්මන් පැදුර තුල වේගයෙන් කිහිපවරක් ඇවිද්දා. එවිට මම හිතුවා මං දැන් නිදාගෙන නොවේයි, හිටගෙන නොවේයි, ඉඳගෙන නොවේයි ඇවිදිමින් ඉන්නේ කියලා. ඉන්පසු මට පැදුරේ තද ගතිය, සීතල බව හා එහි ගොරෝසු බව තේරුණා. එමෙන්ම ශරීරයේ බර පාද දෙකට මාරු වෙන බවද මට තේරුණා. එමෙන්ම භාවනා කරන අතරතුරදී සිත රූප, ශබ්ද හා සිතුවිලි වලට පිට ගිය අතර නැවත සිත පැමිණියා කියලා තේරුණේ පැදුරේ තද ගතිය දැරීම නිසාය. එමෙන්ම කකුලේ වැදෙන තැන්ද මට තේරුණා. ප්‍රථමව විලුඹුවත්, දෙවනුව කකුලේ මැද කොටසත්, අවසානයේට පා ඇඟිලි සුලැඟිල්ලේ සිට මහපෙටගිල්ල දක්වා. එමෙන්ම භාවනාව මැද හරියේදී මට තේරුණා මං සිතුවිල්ලක හෝ ශබ්දයක සිටින විට මම ඉබේ ඇවිදිනවා කියලා තේරුණා. එවිට ස්පර්ශ දැනෙන්නේ නැත. මේ ආකාරයට විනාඩි 30ක් පමණ කාලයක් භාවනා කර එතනින් පිටව ගියා. මීට සතිපාසල් සිසුවිය පියුමි පබසරා. අවසන්යි. ඔය ඒකෙදී අර හිතන වෙලාවට හිතවිලි හිතන වෙලාවට සක්මන තේරෙන්නේ නැහැ. ඒ නැත්නම් පටවි ධාතුව කය හැපෙන බව තේරෙන්නේ නැති බව දැන ගැනීම තමයි නිවන් දොරටුව කියන්නේ. එක තැනකට හිත ගියාම අනික් දේවල් එහින් වැහෙනවා. අයින් දේවල් ඒවා මුවා වෙනවා. නමුත් මුවා වෙන බව දන්නවනම් ඉතින් දිනුවා තමයි. සක්මන ගැන බලනකොට හිතවිලි මුවා වෙනවා. හිතවිලි ගැන බලනකොට සක්මන මුවා වෙනවා. ඉතින් අර හිතවිල්ලක ඉඳගෙන දැම්මට මේලා සක්මන පේන්නේ නැහැ කියන එක දන්නවනම් ඒක ලියා ගන්න පුළුවන් නම් ඒක තමයි අපි කියන්නේ හිතේ තියෙන තීව්‍ර භාවය, හිතේ තියෙන තීව්‍ර දැනීම කියලා. ඒ නිසා හැම වෙලාවෙම බලන්න අපිට පේන යමක් තියෙනවා නම් ඒකෙන් අදහස් කරන්නේ විශාල ප්‍රදේශයක් ඒ පේන එකෙන් මුවා වෙනවා. නොපෙනිය. ඉතින් අර අන්වේ ඥාණයෙන්, තර්ක ඥාණයෙන් දැනගන්නවා මේක පෙන්වන්නේ අරක මුවා කරන්න තමයි කියන්නේ. අන්නේ මේ දැනෙන එකක් දකින්න ඒක හරහා ඒක විනිවිදලා මේ නිසා මේක නොදැනෙනවා කියලා දන්නේ නැහැ සතිය නැති කෙනා. එහෙම දෙයක් දැනගන්න බෑ. මම හිත මෙහෙවන්න ඕනේ අසක්මනටයි කියලා කලින් හිත මෙහෙवला තිබුණ නැත්තම් හිතවිල්ලක ඉන්න වෙලාවක සක්මනක් අඳුනලා දීලා නැහැ, සතියක් නැහැ, බලන්න දෙයක් නැහැ. එතකොට අපි නන්නත්තර. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක මුර්ග මනසක් කියලා, ඒක වඳුරු මනසක් කියලා කියනවා. ඒ නිසා මම මේ සත්‍ය වර්ණ කෙනෙක් සත්‍ය හිත තියාන්න ඕන සක්මනේ බව දන්න. දැන් සක්මනේ නැති බව දන්නවා. ඇයි ඒ? හිතවිල්ලක නිසා. ඉතින් සද්ද නිසා වෙන්න පුළුවන්, වේදනාව නිසා වෙන්න පුළුවන්. කොයි තැනක හිත පිට ගියත් ඒ නිසා මට මගේ ප්‍රകൃති අරමුණ, මගේ ගෙදර වගේ තියෙන අරමුණ නොපෙනෙනවා කියලා වාක්‍ය තමයි පබසරාගේ සක්මනේදී දක්ෂම කෑල්ල. අන්න ඒක දක්නාසුලුව
භාවනා කරනකොට අපි කියනවා විනිවිද දකින්නයි කියලා. හිතවිල්ල විනිවිද දැකලා සක්මන පේන්නේ නැති බව දකින්නවා. ඉතින් ඒක හිතවිල්ලත් විනිවිදින්න පුළුවන්, සාද්දෙත් විනිවිදින්න පුළුවන්, වේදනත් විනිවිදින්න පුළුවන්, ඕනම දෙයක් විනිවිදලා බලන්න පුළුවන්. අන්නේ ඥානය තවදුරටත් පාවිච්චි කරන්න ඒ භාවනා කැඩීමක් හෝ පශ්චාත්තාවයක් කියලා හිතන්නේ නැතුව ඒ විදිහට පිවිතුරුව පිරිසිදුව වාර්තාකරනද පබස්සර සිත ලැබීවා කියලා පබතරට මේ ආශිර්වාදනය කරනවා. අපි යනවා ඊගාවෙකට. තුන්වන වාර්තාව සක්මන් භාවනාව. සිමෙන්ති යෙදූ පේමන්ට් එක මත යටිපතුල හොඳින් ස්පර්ශ වුණා. ස්පර්ශ වන හැම මොහොතකම විලුඹ සිට ඇඟිලි තෙක් දැනීම් සමූහයක් වුණා. සිත නිරතුරුවම ඒ ක්‍රියාවේ නියැලුණා. ස්පර්ශය දැනෙන කොටසට සිත තදින් යොමු තිබුණා. එවෙලේ ලේවකය දැනුනේ නැහැ. ලේවකය වෙත සිත යොමු කළහොත් එහි හැම කොටස පය ඔසවන හැම මොහොතකම ඇදී යන ස්වභාවයක් නිරීක්ෂණය වෙනවා. එවිට අනෙක් කොටස පිළිබඳ දැනීමක් ලැබෙන්නේ නැහැ. කයද දිගටම ඇවිදීම සිදු කළා. නම කියන්න අවසරයි. චන්දරත්න ස්වාමීන් වහන්සේ අවිද්‍යා සූත්‍රයේදී දේශනා කළා වගේ සිතට නැංගුරමක් දැමීමේ ක්‍රියාවිලිය හොඳින් අද්දුටුවා. සිත මේ ක්‍රියාවේ නියලුණා මිසක අතීතයට අනාගතයට දිව යාමක් සිදු වුණේ නැහැ. ශබ්ද පිළිබඳව ගැටලුවක් පැන නැගුණේ නැහැ. ගෙරවිලි, විදුලි කෙටවිලි, වාහන ශබ්ද කන ගැටුණත් එය හුදෙක් ශබ්දයක් බව හොඳින් හඳුනාගත්තා. එහෙත් පය පොළවේ වදින විට දැනෙන සීතල තුලින් මා ඇවිදින බවද ඒ ක්ෂණයකින්ම වටහා ගත්තා. යටිපතුල පුරාම සිතේ විසිර යාම කොතරම් වේගයෙන් සිදුවනවාද යන්නත් පොළව සමග කෙරෙන මෙම ගනුදෙනුව සිත් සමුදායකම ඒකරාශී වීමක් බවත් හොඳින් වැටහුණා. ලේවකයේ ස්පර්ශය ඒ සමග නොදැනුනේ ස්පර්ශය නොමැති ස්ථානයේ සිත නොමැති හේයින් බව ඒ මොහොතේම වැටහි ගියා. උකුලේ සිට දන හිස කෙන්ඩා මස් පිඬුවල තදවීම නිරීක්ෂණය කළා. මේ විට සිත ඒ සමග යෙදීම සිදු වුණා. දැන් දැනෙන්නේ එම කොටසයි. යටිපතුල සමග දැන් සම්බන්ධයක් නැහැ. එහෙත් ඇවිදින බව දන්නවා. යටිපතුල නොදැනුනේ ඒ සිත හෙවත් කාය විඥාණය එම කොටස සමග එක් නොවන නිසයි. මෙසේ සතිමත්ව කළ සක්මන පැයකින් අවසන් කළා. පරයන්ක භාවනාව. සතිමත් සක්මනින් පසුව පරයන්ක භාවනාව වෙත යොමු වුණා. සති කීපයකට පසුව භාවනාවට යොමු වුණත් සතිමත් සක්මන පරයන්ක භාවනාව සඳහා උපකාරී වී යයි සිතුණා. හිඳුවා ඇති කය දෙස නොකඩවාම බලා සිටියා. කය නිසල්මන්ව තිබුණා. විටක වමෙන් දකුණට මාරු වෙමින් හුස්ම රැල්ල දැනෙන්නට වුණා. හුස්ම රැල්ල තුලින් රන්වන් පැහැයෙන් යුතු ආලෝකයක් දිස්සුණා. ඒත් හුස්ම රැල්ල පිළිබඳ සතිමත් බව එලෙසම තිබුණා. ඒ ක්ෂණයකින් සති 3කට පෙර පරලොව ගිය අම්මාගේ අවසන් මොහොතත් තිරයක් මෙන් දිස්වන්නට වුණා. ඒ සිත දෙසද බලා සිටියා. ඒ සිතත් නිරුද්ධ වී නැවත දීර්ඝ හුස්ම රැල්ලක් ලෙස නාසයේ අග දැනෙන්නට වුණා. ඉන්පසු සිත විසිර යාමක් උනේ නැහැ. මෙසේ ටික වේලාවකින් හුස්ම රැල්ල ක්‍රමයෙන් නොදැනී ගියා. එලෙසම එදෙස බලා නිසල්මනේ සිටියා. නැවතත් සිහින්ව හුස්ම දැනෙන්නට වුණා. නැවත නොදැනී ගියා. මේ අයුරින් පැයකට වැඩි කාලයක් භාවනා කොට භාවනාව අවසන් කළා. මෙය තවදුරටත් කරගෙන යාම සඳහා ඔබ වහන්සේගේ උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේටත් සෑම දිනකටත් නිවනින් සැනසීම ලැබේවා. තෙරුවන් සරණයි. මේකනත් උත්සාහ කළා තියෙනවා ඒ අර සක්මලේ වගේ නොදැනෙන බව ඒ වගේම මේ කයි ඉඳගෙන ඉන්නකොට දැනෙන දේවල් නොදැනෙන දේවල් පිළිබඳව අයිති එතකොට අපිට යමක් නැති වුණාට වැටෙන දෙයක් හැපෙන දෙයක් ස්පර්ශයක් නැති වුණාට නැත්තම් එතෙන්ද හිත නොගිය බව දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ස්පර්ශයක් නැති බව දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒකත් විඥානයක්ම තමයි. ඉතින් ඒක නිසා යමක් දන්නකොට ඒක දැනගන්න විඥාණයට අපි කියනවා ප්‍රත්‍යක්ෂ ඥානය කියලා. මේක දැනනකොට මේක වැටහෙන්නේ නැහැ කියලා තියෙන විඥාණයට අපි කියනවා අනුමාන ඥානය කියලා. ණය විපස්සනාව කියලා. ඉතින් ওই දෙකම විපස්සනාට වැටෙන. ඉතින් මේකෙනත් අර ඉස්සල්ලා පබතරා වගේ මේ දෙක පිළිබඳව අවදියක් තිබිලා තියෙනවා. ඒ වගේම රචනයේත් ඒ බව පේන්න තියෙනවා. ඉතින් ඔය මේ නව කතාකාරයෝ රචකයෝ කලාව වැඩ කරන කට්ටිය ඔන්නේ නොපෙන්න පෙනස නොපෙන්න යමක් කරනකොට නොපෙන්න ප්‍රදේශය නිරීක්ෂකයාත් එක්ක හිතින් සම්බන්ධ වෙලා තමයි චිත්‍රය අඳින්නේ. මේක පෙනිල්ලේ මේක පේන්නේ නැති බව
වැහෙන බව කොමියුනිකේට් කරනවා. ඒක තමයි කලාවක තියෙන సౌందර්යය. ඒ නිසා පේන කෑල්ල විතරයි බලන්නේ මැට්ටෝ. නමුත් අර නොපෙනෙන කෑල්ලක් ඒකෙන් කලාකාරයා පෙන්නනවා, කවියෙන් පෙන්නනවා, නිර්මාණ ශිල්පේ පෙන්නනවා. අන්න ඒක දකින්න කෙනා විතරයි නිවන තියෙන්නේ. ඒ නිසා ඒ පේන්නේ නැති එකක් දැකීමත් ඒක සුවිශේෂී ඥානයක්. හැබැයි ඒකට මේ අනුමාන ඥාන, අන්වේ ඥාන, සාපේක්ෂ ඥාන කියලා තමයි කියන්නේ. ඉතින් මේ සාපේක්ෂ ප්‍රත්‍යක්ෂ ඥානය, අනුමාන ඥාන දෙකම තියෙනවා 100ක් ගන්න. පේන දේත් පේනවා, නොපෙනෙන දේත් පේනවා. ආන්නේ නිසා මේ ඒක තේරෙන්නේ සාමාන්‍යයෙන් විපස්සනා භාවනාවේ විතරයි. සීලේදී සමාධියේදී වැටෙන්නේ නැහැ. සීලේ සමාධියේ ඕ දෙක බාධාවක් විදිහට. මම විපස්සනා කරනකොට නොපෙනෙන කොටස් ගැන ඇවිදිනකොට ලී වගේ දැනෙන්නේ නැහැ. ඒ වුණාට ඊගේ හැම ඇදෙන බව දැනෙනවා. ඉඳගෙන ඉනකොටත් මෙන්න මේ කොටස දැනෙනවා. ඒකට මුළු ලෝකෙම දැනෙන්නේ. ආන්නේ විදිහට චූල ශුන්්‍යත සූත්‍රයේදී සරුවචනංශේ හරිම ලස්සනට මේ සාපේක්ෂ ශූන්‍යතාවයේ එන්නේ තීව්‍ර කරන හැටි පෙන්නනවා. ඉතින් ඒ ටික දන්නවනම් ඒකට දැනගන්න ප්‍රධානම හේතුව තමයි පරියන්කට යන්න ඉස්සෙල්ලම. සක්මන් යන්න ඉස්සෙල්ලම මෙන්න මේ අවදි භාවයේ හිතේ තියෙන්න ඕන. බණ අහනකොට ධර්ම සාකච්ඡා කරනකොට මේ අවදි භාවයේ සමහරුන්ගේ නැහැ. ඒගොල්ලෝ මදයට ප්‍රමාදයට ලක් වෙලා තියෙන බීලා වගේ. ඒගොල්ලන්ට කියන දේවත් හරියට තේරෙන්නේ නැහැ. හරියට දන්නේ කනා කියන දේ නෙවෙයි. කියන දේ අදහස් කරන දේ නිසා වහන්න හදන දේ වැහෙන දේ දැනගන්න පුළුවන්. ඉතින් මේක නාගේ රචනයේ අතින් හොඳයි. ඒ විදිහට සූදානම් මනසින් අවදි මනසින් ඉදිරියට ටිකට භාවනා කරගෙන යන්න කියලා කියමු. වාර්තා අංක 4 ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දින මාගේ පරයන්ක භාවනාව සිදු වූ ආකාරය මෙලෙස සඳහන් කරමි. මා කුඩා බංකුවක වාඩි වී මාගේ ශරීරයට අවධානය යොමු කළෙමි. මාගේ මූලික කර්මස්ථානය පිම්බීම හැකිලිම වේ. මා උදරයේ පිම්බීම හැකිලිම වෙත අවධානය යොමු කළෙමි. මුල මැද අග දෙසට බැලුවෙමි. පිම්බීම අවසානයේ ඇතිවන විරාමය දැකගත හැක. හැකිලිම අවසානයේ ඇතිවන විරාමයට වඩා පිම්බීම අවසානයේ ඇතිවන විරාමය ප්‍රකටව දැකගත හැක. ටික වේලාවකින් උදරයේ චලනය සියුම් වේ. සමහර අවස්ථාවලදී භාවනාවට වාඩි වූ සැනකින්ම උදරයේ චලනය සියුම්ව දැනේ. විටින් විට සිත පිට යයි. සිත පිට ගිය බව දැනගන්නේ නැවතත් සිතට උදරයේ චලනය හසු වූ විටය. සිත පිට ගියද වැඩි වේලාවක් පිට නොවේ. සමහර අවස්ථාවලදී සිතට නොයෙකුත් සිතුවිලි ගලා ආවද උදරයේ චලනය වෙත ඇති සතිය නොකැඩේ. සිතුවිලි අතරම පිම්බීම හැකිලීමද වැටහේ. විවිධාකාර සිතුවිලි හටගනී. සිතුවිලි පැමිණ යන බව වැටහේ. නොයෙකුත් ශබ්ද ඇසුනද එය භාවනාවට කිසිදු බාධාවක් නොවේ. ශබ්දයක් නිසා උදරයේ චලනය වෙත ඇති සතිය නොකැඩේ. අත්වල අල්ල එකක්සේ දැනේ. බරට කුට්ටියක්සේ දැනේ. දෙපා පොළවට බරට ලී කුට්ටියක්සේ දැනේ. විටක ඇඟෙන් රස්නය පිට කරයි. විටක උගුර ප්‍රදේශය සහ මූණේ යට කොටස ගල් වී දැනේ. ඇඟෙන් රස්නයක්ද පිට වේ. ඔබ වහන්සේට නිවන් සුව පතමි. අවසానයි. ඇත්තටම බැලුවොත් මේ පිම්බි මෑකිලිම දිගටම සිද්ධ වෙනවා. හිතන එක සීකටම සිද්ධ වෙනවා. අවධානයේ වරින් වර පිම්බි මෑකිලිමට නෑ වරින් වර හිතවිලි වලට යනවා. ඉතින් සතියින් ඉන්න එකන දන්නවා දැන් තියෙන හිතවිල්ල හිත තියෙන පිම්බි මෑකිලිම එතකොට හිතවිලි නෑ වාගේ. දැන් තියෙන හිතවිල්ල ඒතර පිම්බි මෑකිලිම නෑ වාගේ. නොත් එහෙම නෑ. ওই දෙක විතර නෙවෙයි වේදනාත් ශරීරයත් තව තියෙනවා. ඒ වගේ රූප ශරීරයේ, වේදනා ශරීරයේ, සංඥා ශරීරයේ, සංස්කාර ශරීරය කියලා ඔය හතරෙම කැමැති එකට රිංග තමයි හිත තියෙන්නේ. කොයි එකට රිංගයිද කියලා කිසි කෙනෙකුගේ න්‍යායපත්‍යක් නැහැ. සත්‍යමත් වෙන්න හදන එකන ඉස්ලාම දැනගන්නේ න්‍යායපත්‍යක් නැති බව. ඒක නිකන් එල්ලයක් නැතුව ඔය හිත පැන ඉන්නවා. ඉතින් ඒ නිසා උංගා ඩිස්කා මන් දොස්සහයි වෙනවා. බයනෝ මට හිත තියාගෙන ඉන්න බෑ කියලා. හොඳට භාවනා කරන එකන කොයි වෙලාවක හරි මේ හිත කියන එක මේ තරම්ම චපල දෙයක්. ඒකට දීලා තියෙන තැන්වල ඔහේ පැන ඉන්නවා කියලා දැන ගැනීම
ඒක නා ආඩම්බරයට ගන්න, ඒ සතුටට ගන්නවා. භාවනා නොකරන එක්කනා නැත්තම් භාවනා ගැන දන්නේ නැති එක්කනා කවදා හරි හිතේ කාර්මණයකට තියාගන්න වෙන්නකම් බලන් ඉන්නව භාවනා කරනවා. ඉතින් කවදාවත් පටන් ගන්නවත් හම්බෙන්නේ නැහැ. ඒ නිසා පටන් ගන්නකොට හිතේ කාර්මණයක තියන්න බැරි බව තේරුම් ගැනීමත් එකක්. දෙක අරමුණට පැන්නට හැම අරමුණක්ම හැම වෙලාවෙම වගේ තියෙනවා. ඒක අරමුණක් වෙන්නේ බැලුවොත් විතරයි. හිතවිලි දිහා බැලුවොත් හිතවිලි අරමුණක් වෙනවා, පිම්බි මැකිලිම බොඳ වෙනවා. පිම්බි මැකිලිම දිහා බලනකොට පිම්බි මැකිලිම අරමුණක් වෙනවා, අරක බොඳ වෙනවා. දෙකම එකම ශක්තිය. පිම්බි මැකිලිමට රූප ධර්මයක් කියනවා, හිතන එකට නාම ධර්මයක් කියනවා. ඉතින් මේක නාමයක් වෙනවද රූපයක් වෙනවද මොන જાති වෙනවද කියන එක අපි බලන තාලෙන් ඒ නිසා කියනවා ඒක රූපයක් කරගන්නත් මට පුළුවන් පිම්බි මැකිලිම වගේ නැත්තම් මේ හිතවිල්ලක් කරගන්න පුළුවන්. ඒක සිද්ධ වෙන්නේ මේ බලන හිතේ බැලිල්ලෙන් තමයි. ඒ නිසා මම බලනකොට ඒ දේවල් එක දේවල් වෙනවා. හැබැයි ඔක්කොටම ප්‍රභාවය වෙන ශක්තිය එකයි. එකම සත්‍ය තමයි පිම්බි මැකිලිම කියන්නේ. ඒක තමයි හිතනවා කියන්නේ. ඒක තමයි වේදනා කියන්නේ. ඒක තමයි ශබ්ද කියන්නේ. ආන්නේ විදිහට ඒව අතර පයින්නකොට ඒවට නම් දුන්නොත් සංඥා කෙරුවොත් අපි අහුවෙනවා. පිම්බි මැකිලිම ස්වභාවයයි, හිතන ස්වභාවයයි, ශබ්ද ස්වභාවයයි, වේදනා ඔක්කොම ස්වභාව විතරයි. ඒවා ගති විතරයි. ඒවා භාව විතරයි. නන්නදී බලන්න ඉන්න බලන්න. ඒකට මම යට ඉන්න තැනක් නැහැ. මම ඉන්නේ මේකට නම් දුන්නොත් තමයි. ඉතින් අපි පටන් ගන්නකොට භාවනාදී නමක් දෙනවා. දීලා අන්තිමට බලා ගන්නවා, පේනවා දෙපු නමට ගැළපෙන විදිහට ඒක හිටින්නේ නැහැ. මෙනේ කිර කන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඉතින් ඒක ටිකක් ගැඹුරු නම් බව හැත්ත. නමුත් ගැඹුරු නම් තා සිද්ධ වෙන දේ නම් ඕක තමයි. ඕකට භාවනා කරන්න ඕනේ නැහැ, සිද්ධ වෙන්නේ ඕක තමයි. භාවනා කරන එකනක දන්නවා. මෙන්න මේමයි දැන් වෙන්නේ කියලා. ඉතින් ඒකට සූත්‍රය තේරෙනවා. ඒකට බුදුහාමුදුර කවුද කියලා තේරෙනවා. ඉතින් ඒව නැතුව මේ වෙනම තද්ද තියෙනවා, වෙනම වේදනා තියෙනවා, වෙනම පිම්බි මැකිලිම තියෙනවා කියලා જાතියක් නැහැ. බලන දේෙන් තමයි ඒව එක එකක් ජස්ටිෆයි වෙන්නේ. ඒක නිසා කියනවා අපේ කොන්ෂස්නස් එක ගිහිල්ලා වදින තැන අරමුණක් වෙනවා. ඒකට වැඩිච්ච නැති දේවල් මොකද වෙන්නේ? අපි හිතන්නේ තියෙනවා පේන්නේ නැහැ කියලා. නෑ ඒව එහෙම කන්නේ නැහැ. බැලුවොත් පේනවා හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ. What you see that you are කියලා ඉංග්‍රීසියෙන් කියනවා. විශේෂයෙන්ම බල යන්නකෝ තව ටිකක් කාලෙ ඒකට තේරෙනවා මගේ පිස්සුව තමයි මට පේන්නේ. මට බලන්න ඕන දේවල් තමයි මට පේන්නේ කියලා. ඉතින් ඒක සාමාන්‍ය මොඩේ පිළිගන්නේ නැහැ. නමුත් ඉදිරියට යනකොට මේ මගේ හිත තමයි මේ එක දේවල් මම පෙන්නන්නේ. ඒකට කියනවා විඤ්ඤාති මාත්‍රතාවය කියලා. විඤ්ඤාති මාත්‍රයක් විතරයි මගේ හිත තමයි මේ මම දෙන්නේ. ඉතින් මම කතා කරනවා ටිකක් වැඩි ඇති, සැර ඇති, තේරෙන්නේ නැතුව ඇති. නමුත් මේකට මූලාරම්භයේ තියෙනවා ඒ රචනයේ තුලම. ඒක නිසා අරක බලනකොට මේක පේන්නේ නැහැ, මේක බලනකොට අරක පේන්නේ නැහැ නිසා මේක හරහා ඒක බලන ක්‍රමය තමයි මම මේ කියන දේ සාක්ෂාත් කරගන්න තියෙන ක්‍රමය. ඒකටත් හිත පහළ වේවා. තවදුරටත් ඉදිරියට කරගෙන යන්න. එතකොට ওই වැඩේ අනිවාර්යයෙන්ම හෙලි වෙනවා. එහෙම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Report number 5. As informed during the session, lots of merit to all of you for organizing this virtual retreat. Myself, wife and son are in the hospital sharing one room. All are PCR positive. Mindful walking. I did the walking meditation for 42 minutes. Observed each step I took from left to right. We have space of around 22 steps between the wall and the 3 beds in the 7th floor. Mind wandered between the sounds of the AC and the AHU outside the room. Managed to get back to the walking. Observe the heel touching the floor first. Observe the heel touching the floor first, then the middle of the foot, and then the toes. Took steps like an elephant where the bottom of the foot can be seen when moving from left to right and vice versa. Mindful sitting. Sat cross-legged, right leg on top of the left. First observed my closed eyes, then the nostrils, how the breath goes in and out. Then moved to the lips touching each other, to shoulders, the arms and the palms right on top of the left.
The legs right on top of the left, finally the buttock touching the yoga mat. For about 40 minutes, observe the breath. Sometimes it is short, many a time long breaths. Further observe the expanding and contracting of the stomach as well. The mind wanders between the sound of the AC and moving of my son with the laptop, but managed to get it back to my breathing. Pain occurred on left leg and numbness on my right, observed that as well. After some time, managed to get my attention back to the breathing. Teruvan Saranai. Good to have a message from the hospital. PCR positive means that corona positive, as we lay people understand. But anyway, these are just tests. But how lucky that you get a chance to do walking and sitting meditation together with the family in the same room. So yesterday we recorded a message for the corona affected people. I wrote, some people knew mindfulness before corona. Some people knew, about to know the mindfulness during corona. So those who knew are better off. Definitely I have evidences. But that is also not too late, even those who do not know mindfulness after corona. So our prime task now is to give this message as much as possible through the media. Take time, don't take it as loneliness, take it as aloneness, social distance, and take time for walking and sitting, and just be with your body. Sitting, and you can see how cross-legged situation going to give the experience and the rising and in-breath and out-breath. And in walking, how the heel, arch and the toes are working. So you have to love your body. That is a meritorious deed, but I am much happy you are with the wife as well as with the child. I think the doctors also will help you, because some of the doctors, they knew mindfulness. So if you can report your mindful report to the doctor, they also will join you, and you may get a chance to share with the hospital mates. So therefore, don't take it as the bad thing or a unwholesome deed or a result of unwholesome deed. That chance you get, the freedom you got, the holiday you got, is a good chance for walking and sitting, and try to be mindful as much as possible. There you may find the most important positive thing for the corona is your own confidence. Physical and mental confidence. That never you can get from the health. The medicine and everything is secondary, but your positive thinking and immunity is directly related to the mindfulness. So thank you for sharing with us. Please continue so that the other family members and mindful family members, everyone may get benefited. May you all be healthy, wealthy and happy as soon as possible. That's it. That's all the reports. සමිනාස අදට ලැබිලා තියෙන ඊමේල් හරහා ලැබිලා තියෙන වාර්තා එකමනයි. අපි Zoom තාක්ෂණය හරහා සම්බන්ධ වෙලා ඉන්න කට්ටියට අවස්ථාවක් ලබා දෙනවද ස්වාමීන් වහන්සේ? ඔය සුරංගනී සන්තෝෂ වෙනවා නම් දෙනවා. නෑ සුරංගනීගේ බෑඩ් ලක් එක. ඒක තමයි ස්වාමීන් වහන්සේ කවුරුත් නෑ වගේ. ස්වාමීන් වහන්සේ අද අපිත් එක්ක Zoom තාක්ෂණය හරහා 67 දෙනෙක් මේ සම්බන්ධ වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ඒ වගේම ස්වාමීන් වහන්සේ උදේ අපි ඇහුවාම නවකයෝ දෙන්නෙකුත් ඉන්නවා මේ කණ්ඩායමේ මේ රිට්‍රීට් එකට ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ නවකයෝ අනිත් ඔක්කොම නාකියෝ කියලා. ඒක කියන්න දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. නවකයෝත් නාකියෝ වෙන්න පුළුවන් නේ. ඒ වුණාට මම නවකයන්ට ටිකක් සාමාන්‍ය සලකනවා. දැන් අපිට පොඩි කෙල්ලෙකුත් හම්බුණා පබසරත් කතා කරා. උන්ට නාකියෝ කියන්න බෑ. හරි ස්වාමීන් වහන්සේ. එවනම් ස්වාමීන් වහන්සේ අපි එන සංවිධානය කරාට තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.